නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අවසරයි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බලංගොඩ තුඹගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේ විහාරාධිපතීශ්වර බලංගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගෞරවනීය සභාපති දුරන්දර අමරපුර ශ්‍රී සද්ධර්ම වංශ නිකායේ අනුනායක දුරන්දර අතිපූජනීය බලංගොඩ පියනන්ද ගෞරවනීය අනුනායක මහා ස්වාමින් වහන්සේ වරප්‍රධාන, ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය ඉඹුල්පේ විජිතවංශ ස්වාමින් වහන්සේ, රාස්සගල ධම්මමූර්ති ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ හඳගිරියේ සුගත රතන ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ නෙත් ශ්‍රාවිකාවක් අනුරාධපුර සංඝමිත්තාරාමයේ. නෙත් FM සිත්නෙත් අසපුවට වෙනදාට සුපුරුදු විදිහට ලැබෙන දායකත්වයක් ඔය නම හුරුයි නෙත් ශ්‍රාවිකාවක් කියන එක. හැබැයි වෙනදාට මැද පෙරදිග සිට තමයි ඇයගේ දායකත්වය ලැබුණේ. ඇය මේ වෙනකොට විදේශයේ සේවා කටයුතු අවසන් කරලා පැවිදි භාවයට පත් වෙන අවශ්‍යතාවයෙන් අනුරාධපුර සංඝමිත්තාරාමයේහි නැවතිලා අපොපස්ථාන කරගෙන දායකත්වයක් අද දක්වනවා. ඉතින් අපි ඇයගේ ජන්මදිනය අරමුණු කරගෙන ඒ දක්වන්නා වූ දායකත්වයේ සත් ප්‍රාර්ථනා දේශනාව අවසානයේ සඳහන් කරමු. ඇයටත් ඔබ හැම දිනාටමත් යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද නෙත් FM ශ්වේත පූජා උතුම් පොහොය වැඩසටහනේ අන්තිම ධර්ම දේශනාව. අන්තිම වැඩසටහන නෙමෙයි, මොකද ගිතෙල් පහන් පූජාව තියෙනවා. අන්තිම දේශනාව අද දවසේ. ඒ වගේම අන්තිම පොය මේ වර්ෂයේ උඳුවප් පොහොය අපිට පින්වත්නි සුවිශේෂී පොහොයක්. එක අතකට දැන් මේ වැඩසටහන බලංගොඩ පැත්තේ පවත්වන එකටත් බොහොම සමීප හේතුවක් තියෙනවා. ඒ තමයි අද ශ්‍රී පාදස්ථානයේ උතුම් වන්දනාව ආරම්භ කරනවා. ඒ ශ්‍රී පාද සමය කියලා අපි ඒකට සමයක්. ඒ සමය පටන් ගන්න අද
ඒ උතුම් ශ්‍රී පාදස්ථානයේ පිහිටි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අඩවියේ ඉඳලයි අද සජීවීව මේ උතුම් දේශනය ඔබට අපි දේශනා කරන්නේ. ඒ වගේම මේ උදව් පොහේ තව සුවිශේෂ කාරණයක් තමයි අද වගේ දවසකයි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ දක්ෂිණ ශාඛාව වහන්සේ වැඩමේ අපේ රටට දායාද කරේ. මං සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් මේ පොහොය වැඩසටහනකදී දේශනයක් කරනකොට මොකක් හරි වෙනස් කාරණාවක් ඔබට මතු කරලා සමහරලාට පෙන්වලා දෙනවා. අද මම ඔබට මෙතන මේ පොහොය වැදගත්කමේ තියෙන මේ ප්‍රධාන කාරණා දෙකේ සමාන ලක්ෂණයක් ඉසල පෙන්වන්න. මොකක්ද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජීවමාන සංඥාවෙන් අපි වන්දනා කළාට මේ වෙනකොට පිරිනිවන් පාලා කියලා ඔබ දන්නවා. උන්වහන්සේව අපිට අද වන්දනා කරගන්න අවස්ථාව තියෙන්නේ එක්කෝ ශාරීරික චෛත්‍ය රාජානන් වහන්සේලා ඇසුරේ. එහෙම නැත්නම් පාරිභෝගික වස්තුන් ඇසුරේ. එහෙමත් නැත්නම් උද්දේශික වස්තු ඇසුරේ. එතන මේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ඔය ත්‍රිවිධ චෛත්‍ය කියලා අපි කියන මේ උතුම් පූජනීය තැන් බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පමණක් නෙමේ පින්වත්නි, ඕකේ ඇතැම් වස්තු උන්වහන්සේ ජීවමාන කාලෙත් උන්වහන්සේව නියෝජනයක් කළා. මං ඒ ගැන ඒක ඉතිහාසෙත් එක්ක පටන් ගන්නම් ඔබට මේක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. ඊට කලින් මේ පෝයයි මේ පෝයේ තියෙන සුවිශේෂ වැදගත් ලක්ෂණ දෙකේ ශ්‍රී පාදස්ථානය සහ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඔය උදුවක් පොහොය මතක් වෙන මේ ස්ථාන දෙකේ සමාන කාරණයක් කියන්නම්. මොකක්ද? ඔබ කවුරුත් දන්නවා බෝධීන් වහන්සේ ඇස්වත්තු බෝධීන් වහන්සේ ශාරීරික වස්තුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ තියෙන ශාරීරික වස්තුවක් නෙමෙයි. ඒ වගේම බෝධීන් වහන්සේ උද්දේශික වස්තුවකට වඩා උසස්. බෝධීන් වහන්සේ අයිති වෙන්නේ ඔබ දන්නවා පාරිභෝගික වස්තුවකට. පාරිභෝගික වස්තුවක් කියන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරපු වස්තුවක්. එතකොට ඒ පරිහරණය කරපු යමක් ඇත්නම් භාග්‍යවතුන් වහන්සේ එතන වැඩ ඉන්නවා කියන ජීවමාන සංඥාවෙන් උන්වහන්සේට වන්දනා කරන්න එතන සුදුසුයි. කොහොමද ඒ අවසරය දුන්නේ කියන ඉතිහාසය අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාරිභෝගිකයි. ඒක දන්නව කවුද? එතන මේ අදින් අරබෙන වන්දනා කරන උතුම් ශ්‍රී පාදස්ථානෙත් අයිති වෙන්නේ පින්වත්නි ශාරීරික වස්තුවකට නෙමෙයි. බුදු සිරුරේ ශරීරයෙන් ගත්ත වස්තුවක් නැහැ. උද්දේශික කියලා කියන්නේ උදෙසාවෙන් කළා. උද්දේශිකං අවත්තුකං. උද්දේශිකයට වස්තුවක් නැහැ කියනවා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ හෝ උන්වහන්සේ පරිහරණය කරපු. එහෙම වස්තුවක් නැත්තම් ඒක උද්දේශාවෙන් කරපු උද්දේශිකයි. බුදු පිළිමයක් කියන්නේ පින්වත්නි බුදුහාඳුරෝ පරිහරණය කරලත් නැහැ. උන්වහන්සේගේ බුදු සිරුරේ වස්තුවකුත් නැත්තම් එතකොට මේ පිළිම වහන්සේ අයිති වෙන්නේ ශාරීරිකත් නෙමෙයි පාරිභෝගිකත් නෙමෙයි උද්දේශා කියලා වෙන් කරපු උද්දේශික කියන එකට. ශ්‍රී පාදස්ථානයේ උතුම් සිරිපතුල උද්දේශික කියලා වෙන් කරන්න බෑ. ඇයි ඒ? උන්වහන්සේ පරිහරණය කරලා තියෙනවා එතන. සමනල කූටේ ඒ උතුම්
මුදුනේ තියෙන සිරිපතුල පිහිටපු අති පූජනීය තැන බුදු සිරිපතුලෙන් ස්පර්ශ වෙලා තියෙනවා පින්වත්නි. එහෙනම් යම්කිසි තැනක් භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශ වුණා නම් උන්වහන්සේ පරිහරණය කරපු තැන. දැන් බෝධින් වහන්සේට පිට දීලා එතන වැඩ හිටිය පමණින් උන්වහන්සේ පාරිභෝගික වෙලා අතපත ගාලවත් නැතුව. හරි. එතකොට ශ්‍රී පාදස්ථානයේ උතුම් සිරිපතුල ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ වස්තු තුනෙන් අයිති වෙන්නේ පින්වත්නි මැද කොටසට. ශාරීරික නෙමේ උද්දේශිකත් නෙමේ මැද මොකද්ද? පාරිභෝගිකයි. උන්වහන්සේ පරිහරණය කරපු වස්තුව. එතන ඔන්න අද දවසේ කතා කරන සුවිශේෂී ලක්ෂණ දෙකේම මේ පොය වැදගත්කමට කතා කරපු කරුණු දෙකේම අනුරාධපුර ජයශ්‍රී මහ බෝධින් වහන්සේත් පාරිභෝගිකයි. සිරිපාදයේ පිහිටි උතුම් සිරිපතුලත් පාරිභෝගිකයි. ඒ නිසා මේ පාරිභෝගික වස්තුන් ගැන කතා කරන පොහොයන් නැත්නම් ඒ පොහොය අතරින් වඩාත් සුවිශේෂම පොය අද. මොකද අද දවස තරම් පාරිභෝගික වස්තු ගැන කතා කරන පොයක් නැති තරම්. ඒ හින්දා අද අපේ මාතෘකාව පාරිභෝගික වස්තුන් අභියස වන්දනාවක් කළ යුතු විදිය. ඒක තමයි අද අපේ මාතෘකාව. විශේෂයෙන්ම බෝධින් වහන්සේ ළඟ කරන වන්දනාව. පින්වත්නි අපි ඉස්සෙල්ලා බලමු බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ගස් ගල් පර්වත කඳු හෙල් ඕවගේවා වඳින පුදන එක උන්වහන්සේ එක්තරා ගාථාවකින් අනුමත නොකරලා තියෙනවා. අනුමත කරලා නැහැ. අපේ ධම්මපදයේ තියෙන ඒ ගාථාව ඔයයන්ට සිහිපත් කරන්න. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුෂ්‍යා භය තජ්ජිතා. බොහෝ මිනිස්සු බය තැති ගැනීම ආවට පස්සේ සරණ යනවා පිහිට පතනවා කියව මොනවද? ආරාම රුක්ක චේත්‍යානි කැලෑවල් වල ගස් ගල් ළඟට ගිහිල්ලා මිනිස්සු පිහිට ඉල්ලනවා. අදත් තියෙනවනේ පින්වත්නි. මිනිස්සු ඔය ලොකු නුග ගහක් දැක්කොත් මිනිස්සු ඒ නුග ගහ ළඟ පිහිට ඉල්ලනවා. ලොකු නුග ගහක් කොහේරි තියෙන තැනකට පාරයිනක හරි ඕගොල්ලෝ ගිහිල්ලා සතියක් විතර පහනක් පත්තු කරා. කවුරු හරි නිකන් ඔතන ඊට පස්සේ තවත් කට්ටිය දිගටම ඕක කරගෙන යනවා. ඊට පස්සේ ඔතන පොඩි එල්ලනවා. ඔතන දිගටම වැදුම් පිදුම් කරනවා. කපුවෙකුත් එයි ඔතෙන් ඊට පස්සේ. දෙවි කෙනෙක්ගේ නමකුත් දාගන්න. මිනිස්සු බය තැති ගැනීම වලින් පීඩාවට පත් වුණාට පස්සේ සරණ ඉල්ලන්න, පිහිට ඉල්ලන්න ගස් ළඟට, ගල් ළඟට, කඳු හෙල් වලට යනවායි කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක නෙමෙයි කරන්න ඕනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකයි කියනවා. ඒක තමයි ගාථාවේ තියෙන්නේ. එහෙම කියපු ශාස්ත්‍රඥ වහන්සේ ඇයි පින්වත්නි ගස් වඳින එක ප්‍රතික්ෂේප කරපු ඒ ගාථාවෙන් ප්‍රතික්ෂේප කරපු උත්තමයා බෝධින් වහන්සේව වන්දනා කරන්න අවසර දෙනවා. ගල් වලට වැඳ වැඳ යන එක ප්‍රතික්ෂේප කරපු උත්තමයා ගලක් මත සිරිපතුල පිහිටවලා ඒ සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව හදනවා. මොකක්ද ඒකේ තේරුම? එයම කරේ. ඒකට හේතුව මොකද්ද? අපි හොඳට නුවණින් මේක හිතන්න ඕනේ. මම ඕකේ ඉතිහාසය පටන් ගන්නම් මෙහෙම. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දිත් උන්වහන්සේව වඳින්න මිනිස්සු මල් අරන් ඇවිල්ලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉද්දී
මේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චෛත්‍ය ළඟට බෝධි ළඟට බුදු පිළිම ළඟට මිනිස්සු මල් අරන් යනවා විතර නෙමෙයි ජීවමාන වෙද්දි මල් අරන් ගිහින් තියෙනවා. ඒකට සාක්ෂියක් මම මතක් කරන්නම් ඔබට. හොඳ සාක්ෂියක්. ඔබ අහලා ඇති. සුන්දරී කියලා කාන්තාවක් අන්‍යාගමික පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී විදිහට මරලා භාග්‍යවතුන් වහන්සේ අහුවෙන විදිහට ජේතවනාරාමයේ එක්තරා තැනක හැංගුවා කියලා ඔබ අහලා ඇති සුන්දරී. ඔබට මතකද ඒ කතාව? මිනිස්සු එතනදී කතාව ගත්තට ඒ කතාවේ අර චූටි තියෙන ඩීටේල්ස් හරිද? ඒවෙන් අපිට හිතන්න දෙය තියෙනවා. ගැහණියක්ව මරලා හංගන්න තරම් මල් ජේතවනාරාමයේ එහෙනම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි ඒ මල් ගෙනාවේ ජේතවනාරාමයේ වැඩ ඉන්න උත්තමයාට වන්දනා කරන්න. කවුද ජේතවනාරාමයේ ඉන්න උත්තමයන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ ජීවමාන කාලෙම මිනිස්සු මල් ගෙනල්ලා වන්දනා කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපි පන්සලට එනකොට අපි එන්නේ කොයි වෙලාවෙද? එන ඕන වෙලාවක බුදු පිළිම වහන්සේ වැඩ ඉන්නවා. බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා. අපි රැකාවත් දවාලකාවත් සතිය දවසකාවත් සති අන්තයාවත් පොය දවසේ ආවත් කවදාවත් කොයි වෙලාවෙ ආවත් බෝධිය බුදු පිළිමේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි ජීවමාන බුදුරජාණන් වහන්සේට මල් අරන් මිනිස්සු එනකොට උන්වහන්සේ මේ මිනිස්සුන්ට මල් පූජා කරන්න පිළිමයක් වගේ 365 දවසම දවල් රැ නැතුව පිළිමයක් වගේ එක තැනකට වෙලා වැඩ ඉන්නේ නැහැ නේ පිටවත්. උන්වහන්සේ සමහර දාට නෑ චාරිකාව වැඩලා. ඔන්න සතියකට විතර රජගහනුවර පැත්තේ වැඩම කරලා. ඒ වගේ උන්වහන්සේ තැන් වල දවස් ගණන් මාස ගණන් චාරිකාව වඩිනවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු ජේතවනාරාමේ කාර්යාලයට කෝල් එකක් දීලා අද බුදුහාඳුරෝ ඉන්නවද කියලා අහලා එනවද? එහෙම ක්‍රම නෑනේ. මෙසේජ් එකක් දාන්න සරියුත් මහරහතන් වහන්සේට ස්වාමීනි අද මම පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා හිතාගෙන ඉන්නවා මේ මල්ටි හිකුත් තරම් බුදුහාඳුරෝ ඉන්නවද? එහෙම නෑනේ. මිනිස්සුන්ට දිවසුත් නෑනේ. ඉතින් මිනිස්සු මල් අරන් එනවා. ඇවිල්ලා බලනකොට බුදුහාඳුරෝ නෑ සමහර දාට. මිනිස්සුන්ට දුකයි. මං කාලෙකින් ආවේ එක්ක සමහරු අනේ මට මේ දවස්වල තද අසනීප වගේක් තියෙනවා මං ඒ නිසා භාග්‍යතුන් වහන්සේට වැඳලා ආශිර්වාදයක් වෙන්න කියලා මං හිතාගෙන ආවේ. උන්වහන්සේ නෑ. මිනිස්සුන්ට දුකයි. එහෙම මිනිස්සු භාග්‍යතුන් වහන්සේ නැති දාට පින්වත්නි දුකෙන් හැරිලා යනවා. බලාගෙන හිටියා කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. ජේතවනේ පූජා කරපු මහත්තයා. එතුමා ඒ කියන්නේ හැම තිස්සෙම ඇවිල්ලා හිතනවා. නිකම් පූජා කරලා පැත්තකටලා හිටියේ නෑ. හැම තිස්සෙම හිතනවා මොනවද වෙන්න ඕනේ තව. මේ ජේතවනේ තියෙන අඩුපාඩු තව මොනවද? හොයලා තියනවා කියන එකට පොයින්ට් එකක් තමයි ඒ. එතුමා බලාගෙන ඉන්නවා වෙන්නේ මොනවද? වෙන්න ඕනේ මොනවද? කරන්න ඕනේ මොනවද? පින්වත්නි එතුමාට පේනෝනා භාග්‍යතුන් වහන්සේ නැති දාට මල් ටික ගෙනල්ලා මිනිස්සු තියන්නේ බුදුරජාණන් වහන්සේගේ කුටියේ ඉස්සරහා පඩි පෙළක් තියෙනවා. පඩි දෙක තුනක පොඩි. අන්නේ පඩි පෙළේ තමයි තියලා යන්නේ. තියලා කුටියට වැඳලා යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සමහර දාට එතන මල් ඒවා අස් කරන්න ඕන. මෙහෙම නැතුව ඔය මල් ටික තියන්න වෙනම තැනක් තිබ්බනම් ඔන්න හිතුණා කාටද? අනාථපිණ්ඩික සිටුතුමාට. බුදුරජාණන් වහන්සේ ගෙන් එකට සුදුසු තැනක් පිළියෙල කරන්න අවසර ගන්න ඔබ වහන්සේට බැරිද ස්වාමීනි කියලා එතුමා අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්ද හාමුදුරුවෝ කිව්වා ඇත්ත තමයි. ඒක හොඳ අදහසක්. අපි බුදුරජාණන් වහන්සේගෙන් අහමු. ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි තථාගතයන් වහන්සේගෙන් ඉගෙන අහනකොට අන්න එදයි අවසර දුන්නේ.
චෛත්‍ය රාජානන් වහන්සේලා, බෝධින් වහන්සේලා, බුද්ධ ප්‍රතිමා වහන්සේලා. එදයි අවසර දුන්නේ. ඔය ශාරීරික පාරිභෝගික උද්දේශික කියන වචන බුදු මුවින් පිට වුණේ අන්න එදා. එතකොට ඒ මොකටද එහෙනම් ඒ අවසරය දුන්නේ? අර බහුම්වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතයානි මනුස්සා බහෙතජ්ජිතා. පබ්බතානි වනානිච ආරාම රුක්ක චේතයානි. ඔය ගස්ගල් පර්වත වැඳ වැඳ මිනිස්සු බය තැති ගැනීම වලට සරණ ගිය එක වෙනුවෙන් තවත් ආදේශකයක් හදන්න නෙමෙයි. චෛත්‍ය රාජානන් වහන්සේ දුන්නේ, බෝධින් වහන්සේ අපිට බුදුරජාණන් වහන්සේ දුන්නේ, බුද්ධ ප්‍රතිමා ආදී උද්දේශික වස්තු අපිට වඳින්න පුදන්න දුන්නේ පින්වත්නි අපේ බය තැති ගැනීම වලට සරණ යන්න ආදේශකයක් නෙමෙයි. සමහර මිනිස්සු කියනවා මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙට වඩිනකොට මෙහි මිනිස්සු ඔය ගස් වලට, ගල් වලට, පර්වත වලට වැද වැද හිටපු එකට ආදේශකයට මේ ටික දුන්නා කියලා. ඒක ආදේශකයක් නෙමෙයි. එතනින් වෙන්නේ එකම දෙයයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේ නැති තැන උන්වහන්සේ ඇතැයි කියන සංඥාවෙන්, උන්වහන්සේ තන වැඩ ඉන්නවා කියන සංඥාවෙන් උන්වහන්සේ උදෙසා වඳින්න විතරයි පින්වත්නි. ඒකට ඒන උන්වහන්සේව නියෝජනය කරන්නේ. ඔබට චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ළඟට යනකොට එතන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් කියන සංඥාව නෙමෙයි හිතට එහෙනම් එන්න ඕනේ. මොකක්ද එන්න ඕනේ? ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාව. එතන උන්වහන්සේව නියෝජනය කරනවා. බෝධින් වහන්සේ ළඟට ගියාම පින්වත්නි මේ බෝධියක් කියන සංඥාව නැතුව ඔයගලන්ගේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? මේ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ. පිළිමයක් ළඟට ගියාම එන්න ඕනේ ඔබට පිළිමයක් කියන සංඥාව නෙමෙයි. ජීවමාන බුදුරජාණන් කියන සංඥාව. ඒ සංඥාව නැතිකම නිසා අපි අපේ රටේ දකින්න පින්වත්නි බෞද්ධයන් අතින් සෑහෙන වැරදි වෙනවා. ගොඩාක් වැරදි වෙනවා. මේ වැරදි හැම එකක්ම හදාගන්න පුළුවන්. එක පුංචි දෙයයි ඕනේ අර සංඥාව. ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන සංඥාව. මොනවද වෙන වැරදි? අපි වැරදි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒතර අපිට හිතපු නැති පැති තේරුම් යන්න ගන්නවා. දැන් අපි ශ්‍රී පාදස්ථානෙට ගිහිල්ලා සිරිපතුල ළඟ පෙනුණා හෝ නැතා හෝ පින්වත්නි දන ගහලා වඳිනකොට එදා මිනිස්සු ඔය ශ්‍රී පාදස්ථානේ කොච්චර දුෂ්කරව නැග්ගත් නැග්ගේ බුදුහාමුදුරුව ළඟට පියවරෙන් පියවර ලං වෙනවා කියලා හිතා. බුදුහාමුදුරුව බලන්න යනවා. චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ළඟට, බෝධින් වහන්සේ නමක් ළඟට යන්නේ පින්වත්නි බුදුහාමුදුරුවන් රකින්න යනවා කියන, බලන්න යනවා කියන අදහසින්. ඔය ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වටේ ගිනි ඔය හුළු අතු පත්තු කරගෙන මිනිස්සු ආරක්ෂා කරලා තියෙනවා. ඒ මොකද? ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය වටේ ඔය විදිහට හුළු අතු පත්තු කරගෙන භාග්‍යතුන් වහන්සේවා රාත්‍රී එහෙම රකින්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේව මේ තුන් ලෝකේ කාටවත් උන්වහන්සේගේ ජීවිත තොර කරන්න බෑ. හැබැයි ආනන්ද හාමුදුරුවන්ගේ තිබ්බ සෙනෙහසට උන්වහන්සේ රාත්‍රියේ කුටිය වටේ ගිනි හුලක් පත්තු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාවට වඩිනවා කුටිය වටේ. ඒ දේම පින්වත්නි අපේ රටේ පැරැන්නෝ ඉතිහාසයේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේවත් එහෙම රැක්කා. ඒගොල්ලන්ට තිබ්බ ජීවමාන සංඥාව. අද මිනිසුන්ට බෝධින් වහන්සේ දකින්නේ බුදු කෙනෙක් කියන සංඥාවෙන් නෙමෙයි, කප්රුකක් වගේ. බෝධිය තනිකර මොකක් වගේද? හිතූ පැතූ සම්පත් දෙන කප්රුකක් වගේ. ඒ නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතා අද මිනිස්සුන්ට ඉල්ලන්න තියෙන එක්තරා සංකේතාත්මක ස්ථානයක් වෙලා බෝධින් වහන්සේ. එතෙන්ට ගියාම බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නවා කියන හැඟීමක් තියෙනවා නම් සමහර ඒවා කරන්න බෑ. ඔබ නිකන් හිතන්න මිනිස්සුන්ගේ ඕන එපාකම් ලියලා
කොඩි එල්ලනවනේ බෝධින් වහන්සේගේ. ඔය මේ සුද්ධ අපේ රට දාලා ගියාටත් පස්සේ පුරුදු වෙච්ච ඒවා. මේ බොහොම ඈත අතීතේ ඉඳන් තීච්ච ඒවා නෙමෙයි. බෝධින් වහන්සේට කොඩි පැලඳුවා. හැබැයි අතුවල නෙමෙයි. ඔය සංඝමිත්තා තෙරණින් වහන්සේත් එක්ක ආපු හුලවල ඔය කොඩි ලියන ඒ වගේ වැඩවලට වෙනම එනවා කණ්ඩායම්. හැබැයි මේ බෝධින් වහන්සේගේ අතුවල ගැට ගන්න නෙමෙයි පින්වන්ත රෙදි කෑලේ. මිනිස්සු බෝධින් වහන්සේගේ අත්තේ එල්ලිලා අතු පාත් කරගෙන අර අත්තේ කොඩි ගැට ගන්නකොට ඔතන කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා නම් අනේ මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ කියලා එයාට පෙනෙයි මොන වගේද? බුදුහාඳුරන්ගේ අතේ එල්ලිලා අතේ පයේ නූල් ගැට ගන්නවා වගේ. අනිකේ කොඩි වෙල තියෙන ඒවා මම ඊට කලිනුත් නෙත් එක එකපාරක් කියලා තියෙනවා මේක. හරි හිතට වැදිච්ච මේ පිස්සු කොඩියක්. මතකයි කොට්ටාව ඇත්තේ පන්සලක. ඒකේ ලියලා තිබ්බා මගේ දුවගේ විවාහ ඉක්මන් වේවා කියලා. ඒ අම්මගේ පීඩනයක්. අහිංසක හැඟීමක්. හැබැයි පින්වත්නි මේ බෝධින් වහන්සේගෙන් කරන ඉල්ලීමට දැන් ඇත්තටම ජීවමාන බුදුහාඳුර උතන ඉන්නේ කියමු. ඒතර අර අම්මා බුදුහාඳුර ළඟට ගිහිල්ලා බුදුහාඳුරන්ට කියනවා මේ ස්වාමීනි අනේ මගේ දුවගේ විවාහ ඉක්මන් කරලා දෙන්න කියලා බුදුහාඳුරන්ගේ ඇඟිලි වල මේ අතේ ගැට ගහනවා කොඩියක්. ඒ වගේ ඉතින් මට ඔය කොඩිය දැක්ක ගමන් මං කල්පනා කරා ඕකේ යටින් දුවගේ ටෙලිෆෝන් නම් කෙලියලා ගිහිල්ලා ලයිට් කනුවක එල්ලුවා නම් ඕක ඉක්මන් වෙයි. ඕකට බෝධියම ඕනේ නෑනේ. මිනිස්සු මහා බෙලහීන විදියට පින්වත්නි එක එක ඉල්ලීම් ඉල්ලා අර බෝධින් වහන්සේගේ කොඩි ගැට ගහන එක පින් සිද්ධ වෙයි. net අහන අපේ පින්වත් ලක්ෂ සංඛ්‍යාත net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ පින්වත්නි කරන්න එපා. ඔබ ඊළඟ පරම්පරාවට දෙන්න ආදර්ශයක්. ඔය ඇත්තෝ හිතනවාද ඔය කොඩිය ගැට ගැහුවා කියලා ඔය ඇත්තන්ට ඕක වෙනවා කියලා? මං ඔබට ඕක වෙන්න ඕන නම් වෙන්න ඕන විදිය කියලා දෙන්න. මේ ත්‍රිවිධ චෛත්‍ය අතරින් අද බෝධින් වහන්සේව අපේ රටට දායාද කරපු දවස නිසා බෝධින් වහන්සේ වෙනුවෙන් කරන මං කියවනේ පාරිභෝගික වස්තු වන්දනාව ගැනයි අද කතා කරන්නේ කියලා. ඒ නිසා මං ශාරීරික වස්තු ගැන අද කතා කරන්නේ නැහැ. උද්දේශික වස්තු වල වන්දනා ගැන වැඩි කතා කරන්නේ නැහැ. මං අද තනිකර පාරිභෝගික වස්තු වන්දනාව ගැනයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ බෝධි පූජා සහ ශ්‍රී පාද වන්දනා ආදී ගැන. පින්වත්නි බෝධින් වහන්සේ ළඟ සමහර මිනිස්සු මන් දැකලා තියෙනවා වැලි මළුවේ බුලත් කොළ 7ක් තියලා පහන් 7ක් පේලියට තියලා ඒගොල්ලන්ගේ එක එක ඔය අපල ප්‍රශ්න වලට විවිධ බාරහාර වෙනවා. බුලත් කොළ තියලා වැලි මළුවේ පහන් තියලා දැකලා තියෙනවද? තැඹිලි ගෙඩි ගෙනහිල්ලා තියලා එක එක ඒවා කරනවා. වැලි මළුවේ මෙහෙම වඳිනවා මගේ අර අපලේ මේ බුදු ගුණෙන් නැති වේවා, මේ අපලේ මේ බුදු ගුණෙන් නැති වේවා, අසවල් අපලේ මේ බුදු ගුණෙන් නැති වේවා කී දැන් වඳිනවා. ඉස්සරහෙන් තියලා තිනවා බුලත් කොළ ටිකත් එක පහන් 7ක් තියාගෙන වඳිනවා වැලි මළුවේ. දැන් අපි නිකන් හිතමු ඔය ඇත්තටම ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා. ඔබ හිතන්න පින්වත්නි ඔය දෙවියන්ට කියලා හිතාගෙන මිනිස්සු පූජා වට්ටිය අරන් යනවා. පූජා වට්ටිය ගිහිල්ලා දෙයියෝ ළඟ බිම තියනවද? නෑ. නිකන් නෙමෙයි ඔළුවටත් උඩින් මෙහෙම අත් දෙක උඩට උස්සලා තියන්නේ පූජා වට්ටි දෙන්නේ. දෙයියෝ ළඟ ගිහිල්ලා බිම තියන්නේ නෑ. එතකොට බුදුහාඳුර ජීවමාන වැඩ ඉන්න තැනක අර වගේ බිම බුලත් කොළ තියලා පහන් තියාගෙන මොකද්ද මේ කරන්නේ? මිනිස්සුන්ට එක තනිකර සිතූ පැතූ සම්පත් ලබා දෙන කප්රුකක් මිසක් එතන ඇති බුදු කෙනෙක් නෑ මිනිස්සුන්ට. බුද්ධිමත් net ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේ දේශනේ අහන බුද්ධිමත් net ශ්‍රාවක ශ්‍රාවිකාවෝ අදින් පස්සේ ඔබ යන්න ඕනේ බෝධින් වහන්සේ ළඟට. මේ අපිට අද දවසේ දායාද වෙච්ච උතුම් බෝධින් වහන්සේ ළඟට ඔබ යන්න ඕනේ පින්වත්නි. එකම හැඟීමකින්. ඒ තමයි ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතන ඉන්නවා කියන හැඟීම.
එතකොට ගිහිල්ලා මොකද්ද කරන්න ඕනේ? ඒ කරන හැම එකක්ම කරන්න ඕනේ බුදුහාමුදුරන්ට කරන පූජාවක් කියන හැඟීම. අපි පැන්කලේ නාවන්න ඕනේ පින්වත්නි මගේ අසවල් වමනාව ඉෂ්ට කර ගන්න මම මේ පැන්කලේ නාවනවා කියන එක නෙමෙයි. මේ බෝධින් වහන්සේගේ ආරක්ෂාවට මම පැන් පොදක් මෙතෙන්ට දෙනවා නම් ඒ පැන් පොද පූජා කිරීමෙන් බෝධින් වහන්සේ යම් ආරක්ෂා වෙනවද මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන මේ උතුම් පාරිභෝගික වස්තුව ආරක්ෂා වේවා කියන හැඟීමෙන්. එහෙම හැඟීමෙන් යන මනුස්සයා වැස්ස දවසේ තෝගේ පැන් කළ දදා ඉන්නේ නැහැ. අවශ්‍යතාවය බලනවා. ඒකට අවශ්‍යතාවයක් තියෙන්නේ නැහැ. දෙයක් කරද්දී පින්වත්නි සමහර මිනිස්සු ඒ පැන් කලයට දානවා බෝධින් වහන්සේගේ සමහරලාට මුල් වලට කඳට පත්‍රවලට බලපෑම් වෙන විදිහේ රසායනික දේවල් තියෙන සුවඳ වර්ගත් අර පැන් කලයට දානවා. එයාට ඕනේ එයාගේ අවශ්‍යතාවය. ඒක මොකක් හරි එකක් දානවා දාලා වක් කරනවා. එයා හිතන්නේ මේකෙන් මේ මුලට ලෙඩ හැදෙයිද මේ රසායනික දේවල් දාලා මේක හානියක් වේද. මම බෝධින් වහන්සේගේ ආරක්ෂාවට පැන් කලේ දානවා මිසක් බෝධින් වහන්සේ ඉක්මනින් අපවත් වෙන තැනට ලෙඩ වෙන තැනට මම මේ පැන් කලේ දාන්න හොඳ නැහැ කියන මනසවත් අර කප්පරු මානසිකත්වය ආව මිනිසුන්ට එන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි බෝධින් වහන්සේ ළඟට යන්න එකම හැඟීමෙන් මොකද්ද ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඔය ඇත්තන්ට ගියාම බෝධින් වහන්සේගේ පත්‍ර පෙනුනට අතු පෙනුනට කොළ සහ මුල් කඳ ඔය මොනවා හරි පෙනුනට ඔබේ ඔළුවේ මැවෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ ඇත්තට මෙතෙන්ට වැඩලා නම් ඔබ උන්වහන්සේට කරන පූජාව කෙසේ කරයිද? මන් දැකලා තියෙනවා බෝධින් වහන්සේ ළඟ තියෙන සමහර පැන් වීදුරු. ඔය පන්සල් වල සමහරලාට පැන් වීදුරු සේවල බැඳිලා. ඒවා සමහරට කාලෙකින් හොදලා නැහැ හරියට. ගිලම්පස වීදුරු එහෙම තියෙනවා. අපිරියයි. ඔබ එකක් හිතන්න. ඒ වීදුරුවේ ඔබට මොනවා හරි දෙයක් බොන්න පුළුවන් තත්ත්වයේ පිරිසිදුව තියෙනවා. එහෙනම් ඒක අපිට මෙතන බුදු පූජාවට බෝධි පූජාවට තියන්න සුදුසුයි. මේ බලංගොඩ පන්සලනේ අද අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන තුඹගොඩ පන්සලේ දායකයන්ට මෙතන ඉන්නවා මගේ ළඟ වාඩි වෙලා. දැන් ඕගොල්ලෝ තුඹගොඩ පන්සලේ තියෙන බෝධින් වහන්සේ ළඟට ආවම ඕගොල්ලෝ හිතින් මවා ගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ ඉඳලා ඔන්න දැන් මේ වෙලාවේ බලංගොඩ තුඹගොඩ පන්සලට වැඩම කරලා මේන් දැන් මෙතන මේ වැඩ ඉන්නවා. අන්න එහෙම හිතාගත්තම ඔබ උන්වහන්සේට තියෙන ගිලම්පසේක ඒ වීදුරුව කොහොමද තියන්න ඕනේ? ඒ පැන් එක කොයි විදිහටද තියන්න ඕනේ? ඒතර ඔබ දන්නවා. මොකද ඔබේ ගෙදරට ජීවමාන බුදුහාඳුර වැඩියොත් ඔබ සතියක් තිස්සේ පූජා කරපු වීදුරුවෙම හොදන්න නැතුව ඔහි හලලා ආයි ටැප් එකට අල්ලලා ගෙනල්ලා තියයිද බුදුහාඳුර ළඟ? ජීවමාන බුදුහාඳුර ඇත්තට හිටියනම් ඔබ උන්වහන්සේ ඇත්තට හිටියනම් පින්වත්නි ඔය සන්ලයිට් කෑල්ල සමහරලාට අපි සමහර මේ දේශනාවලදී ඇතැම් විට මේ මාධ්‍ය වැඩසටහනක නිසා ඇතැම් ඔය වෙළඳ නාම කියන්න බෑ. නමුත් රෙදි හොදන සබන් රෙදි හොදන සබන් කෑල්ලකින් මම මේ කියන්නේ ජීවමාන බුදුහාඳුරුවෝ ඇත්තට ඔබ ළඟට වැඩියනවා. දඹදිවේ ඉඳලා ඔන්න දැන් ඇත්තටම වැඩියා. ඔබ රෙදි හොදන සබන් කෑල්ලකින් උන්වහන්සේට පැන් එක තියෙන වීදුරුව හොදයිද? ඔබ ගෙනෙයි තියෙන වටිනම සබන් කෑල්ලක් කොහෙන් හරි හොයාගෙන. උන්වහන්සේ ඇත්තට වැඩියනවා. ඔබ තියෙන වීදුරුව තියයි ඔබ පාවිච්චි කරන වීදුරුවට වඩා වටින වීදුරුවක්. උන්වහන්සේ ඇත්තට වැඩියනවා. පින්වත්නි ප්ලාස්ටික් කෝප්පයක් ගෙනල්ලා තියනවා ගිලම්පස එකක්. ඔබ බොන කෝප්පෙට වඩා වටිනාකමින් අඩු කෝප්පයක්. ඇයි අපිට ඒ වරද වෙන්නේ? උන්වහන්සේ ජීවමානයි කියන සංඥාව අපිට නැති නිසා. ඔබ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන වන්දනාවකදී හැම දෙයක්ම කරද්දී
ඔබ නුවණින් කරන්න ඕනේ කියන එකට වෙන මොනවත් ඕනේ එකම වෙනසයි වෙන්න ඕනේ මෙතන ඇත්තටම බුදුහාඳුරෝ ඉන්නවා කියන හැඟීම හැදුන ගමන් ඔක්කොම වැරදි ටික නැති වෙනවා. වැරදි තව තියෙනවා කප්පරයක් කියන්න. හැබැයි ඔය ඔක්කොම වැරදි කිය ඉන්න ඕනේ නෑ මේ වෙලාවේ. බෝධින්නාංශ ළඟට ගිහිල්ලා නිකන් වරුවක් වාඩි වෙලා හිටියම වැරදි ඔක්කොම වෙන්නේ. ඉච්චරට වැරදි කරනවා. අනිත් එක තමයි ඔතන කරන වන්දනාවේදී අර බුදුගුණෙන් මේක නැති වේවා මේ බුදුගුණෙන් මේක නැති වේවා කියලා එදා පින්වත්නි ඉතිහාසයේ මිනිස්සුන්ට මේ ලෝකේ දෙයක් හරියට නැතිකොට අපේ පූජනීය පානදුරේ අරියධම්ම මහා නායක ඒ උත්තමයන් වහන්සේ හදලා දුන්න ඒ කවි ඒ බෝධි පූජා කවි ඒවා ඊටාම වටිනවා. ඒ බුදු ගුණ එක්ක ලියපු කවි ඊටාම වටිනවා. හැබැයි එදා පින්වත්නි කිසිම අවබෝධයක් නැතුව හිටපු මිනිස්සුන්ට අර හරියට නිකන් ගස් නැති කැලේට වෙඬුරු ගහක් වුණා වගේ එදා මිනිස්සුන්ට ඒ බෝධි පූජාව මෙච්චරයි කියන්න බැරි තරම් වටිනාකමක් තිබ්බා. හැබැයි දැන් මිනිස්සුන්ට ඊටත් වඩා තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා ඒ බෝධි පූජාව තවත් ක්‍රමානුකූලව හදාගන්න හිතන්න පුළුවන්. පින්වත්නි බුදුහාඳුරන්ගේ බුදු ගුණ ටික තියෙන්නේ ඔබේ එක එක අපල එක එක ඒ රාෂ්ට්‍රක ප්‍රශ්න ටික නැති කරගන්න අප නෙමෙයි බුදුහාඳුරන්ගේ ගුණ. ඒ බුදු ගුණ විමසන්න ඕනේ උන්වහන්සේ ගැන හිත පහදින්න. හිත පහදිනකොටයි ඔබ තුල පිනක් රැස් වෙන්නේ. මං ආපහු ඒක ඔබට තේරුම් ගන්න කියන්නම්. ඔබ බුදුහාමුදුරුවෝ අරහන් කියන්නේ ඇයි කියලා ඒ ගුණය හොඳට ඉගෙනගෙන ඒ ගුණේ සිහි කරනකොට ඔබ බුදුහාමුදුරුවන් ගැන හිත පහදිනවා. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි කියලා ඔබ හොයලා ඒ ගුණේ හිතනකොට ඔබට බුදුහාමුදුරුවෝ ගැන හිත පහදිනවා. විද්‍යාචරණ සම්පන්න කියන ඇයි කියලා ඔබ හොඳට හොයලා ඔබ මේ ගුණේ හිතනකොට ඔබේ හිත පහදිනවා. කාගෙනද? බුදුහාඳුරෝ ගැන. හැබැයි ඔය බෝධින්වහන්සේ ළඟ ඔබ අරහම් බුදු ගුණෙන් මගේ මෙන්න මේක නැති වේවා, සම්මා සම්බුදු ගුණෙන් මෙන්න මේක නැති වේවා කියනකොට මං අහන ඔබෙන් ඔබට බුදුහාඳුරෝ ගැන හිත පහදිනවද? ඔබ මේ වචන ටික කියද්දී ඔබට බුදුහාඳුරෝ ගැන පැහැදුනාද? අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ ගුණ තිබ්බ කියලා පැහැදුනාද? නෑ. ඔබ බුදුහාමුදුරුව ගැන හිත පහදින ගුණ හිතන්න බෝධින්වහන්සේ ළඟ. හරි? හොඳට ගුණ ටික හිතන්න. ඒ ගුණේට ඈඳන්න එපා මගේ අරක නැතිව මේක නැතිව කියලා. ගුණ ටික හිතන්න. ගුණ හිතලා හොඳට අලෝභ සහගත චේතනාවෙන් බුදු ගුණ මනසිකාරය කරන්න බෝධින්වහන්සේ ළඟ. ඔබ මේ මනසිකාරය කරද්දී දෙවියන් ඔබ ගැන සතුටු වෙනවා. දෙවියන් සතුටු වෙන්න ඕනකමට නෙමෙයි බුදු ගුණ ටික හිතන්න කියන්නේ. ඔබ හරියට අවංකව ජීවමාන බුදුහාඳුරෝ ඉන්නවා කියන හැඟීමෙන් බුදු ගුණ හිතන්න ගියොත් එතන දෙවියෝ ඔබ ගැන පහදිනවා. පින්වත්නි, එතකොට ඔබට ප්‍රිය කරන ෂ්ටකාන්ත දෙවිවරු හැදෙනවා. ඒ ප්‍රිය කරන දෙවියන් ඔබට ප්‍රිය වෙනකොට පින්වත්නි, ඔබට තියෙන ප්‍රශ්න පීඩනවලදී ඒ දෙවියන්ගේ අවශ්‍ය උපකාරයේ දෙවියන්ම හිතලා කරනවා. ඔය දැන් කරන කෙරුවාවට දෙයියෝ පහදින්නේ නැහැ. දෙයියන්ගේ උදව්වක් එන්නේ නැහැ. දෙයියෝ බලනවා මේ මිනිස්සයා මේ තනිකර බුදුහාඳුරුව ළඟට ඇවිල්ලා තියෙන්නේ ඒ මිනිස්සයාගේ ඉල්ලීමක් කරගන්න. අනිත් වෙලාවට මතකවත් නැහැ. ගොඩක් වෙලාවට බෝධි පූජාවලට මිනිස්සු එන්න හේතු හොයලා බැලුවට පස්සේ එක අතකට නක්ෂාස්ත්‍රකරුවන්ට පින් දෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? සමහරුන්ට ජීවිතේ ප්‍රශ්න ආපු ගමන් කේන්දරෙත් තරම් යනවා නක්ෂාස්ත්‍රකරුවා ළඟට. ගෙල්ලගෙනවට මේ දවස්වල හරියට කරදරයි. මේ දවස්වල මොකද තත්ත්වය කියලා අහනවා. ඉතින් ඔය කරදර කාලෙට ගියාම ඇත්තටම ඉතින් එතන මේ මහදසා අතුරුදසා ඔක්කොම බැලුවට පස්සේ පේනවා මෙතන තියෙනවා මේ මනුස්සයාට ඒ රාෂ්ටක තියෙනවා. ඉතින් අර ඒ රාෂ්ටක නිසා තමයි මේ වගේ ප්‍රශ්න තියෙන්නේ කියලා අනේ අර නක්ෂාස්ත්‍රකරුවා මෙයාට ඒකට විසඳුමක් විදියට කියනවා. වා ගිහිල්ලා දවස් 7ක් මෙන්න මේ පාට මල් ටිකකුත් අරගෙන මෙන්න මේ විදිහේ කොඩියකුත් ලියාගෙන ගිහිල්ලා මෙන්න මේ පූජාව කරන්න කියනවා. බහුතරයක් මම මේ හැමෝම නෙමෙයි කියන්නේ. බහුතරයක් බුද්ධ බෝධි පූජා තියන්නේ ඔන්න ඔය නක්ෂාස්ත්‍රකරුවාගේ කීමට. ඒ මිනිස්සු නොකියුවා නම් බෝධින්වහන්සේ වේලෙනවා. හරිද? බොහොම සුළු දෙනයි ගමෙන් එන්නේ බෝධින්වහන්සේ ළඟට ගෞරවයෙන් වඳින්න.
ඊටාම සුළු දෙනයි. අර කොඩිය එල්ලගෙන ලෙඩක් හැදෙනකොට නඩුවක් එනකොට විභාගයක් ලං වෙනකොට තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාව එනකොට පින්වත්නි බෝධින් වහන්සේ ළඟට එන්නේ අවශ්‍යතාවයට. අනිත් දවස්වලට මතකවත් නැහැ. ඔබ නිකන් හිතන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ පන්සලට වැඩියා නම් තඹදිව ඉඳලා උන්වහන්සේ ටික දවසකට වැඩම කරලා ඉන්නවා නම් එතන ඔබ යන්නේ ඔබට කරදරයක් ආපු වෙලාවට විතරද? ඔබ එතෙන්ට ගිහිල්ලා පින්වත්නි උන්වහන්සේගේ ජීවමාන ඒ බුදුගුණ හිතනවා නම් නේද ඔබට ආශිර්වාද ලැබෙන්නේ? ඔබට අවංක නම් නෙමෙයිද ඔබට ආශිර්වාද ලැබෙන්නේ? ඔබටත් වංචා සහගත විදිහට දෙයයන්ටත් වංචා කරන විදිහට ඔතන හැසිරෙනකොට ඔබට ලැබෙයිද ආශිර්වාදය? අපි හිතමු මෙහෙම. මේ ලෝකේ ලෝභ සහගත චේතනාවට බුදුරජාණන් වහන්සේ වදාළා මම මගේ බුදුනෙතින් සැප විපාක දකින්නේ නැහැ කිව්වා. ද්වේෂ සහගත චේතනාවට මම මගේ බුදුනෙතින් දකින්නේ නැහැ කිව්වා සැප විපාක. මෝහ සහගත චේතනාවට මම දකින්නේ නැහැ කිව්වා සැප විපාක. බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් මිනිස්සු බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා එහෙනම් හැසිරෙන්න ඕනේ එතන කරන හැම වන්දනාවකම තියෙන්න ඕනේ පින්වත්නි අලෝභ සහගත චේතනා, අද්වේෂ සහගත චේතනා, අමෝහ සහගත චේතනා. එතකොට මගේ ළමයා විභාගයෙන් උසස්ම සමර්ථ ටික ලබා ගන්න ඕනේ කියන හැඟීමෙන් බෝධි පූජාව තියන්න ගිය මිනිසයාට ඔබ නිකන් හිතන්න තියෙන්නේ ලෝභ සහගත චේතනාවද අලෝභ සහගත චේතනාවද? මට මේ තියෙන නඩුවෙන් කොහොම හරි ජය ගන්න ලැබේවා කියලා පැංකල ටික නාවන මිනිසයාගේ මානසිකත්වයේ ලෝභ සහගතද අලෝභ සහගතද? ද්වේෂ සහගතද අද්වේෂ සහගතද? මෝහ සහගතද අමෝහ සහගතද? ඔබම හිතන්න. එතකොට පින්වත්නි ලෝභයයි ද්වේෂයයි මෝහයයි එක්ක ගිහිල්ලා තියෙන පූජාවෙන් ආශිර්වාදයක් ලැබෙයිද? ඔබ කල යුත්තේ මොකක්ද එහෙනම්? ඔබේ වන්දනාව තුල තන්නේ කර චේතනා ටික ඇති වෙන්න ඕනේ පින්වත්නි අලෝභය මිසක් ලෝභය නෙමෙයි. අද්වේෂය මිසක් ද්වේෂය නෙමෙයි. අමෝහය මිසක් මෝහය නෙමෙයි. ඔබ බලයි අලෝභය කියන එකේ හරිද? එතන ලෝභෙත් එක්ක බෝධි පූජා තියන එක හරි ද්වේෂෙත් එක්ක අපි බෝධි පූජා තියන්නේ නැහැ. ඔබ ද්වේෂය කියලා හිතන්නේ තරහ යන එකට විතරයි. නමුත් ද්වේෂය කියන්නේ තරහ යන එක විතරක් නෙමෙයි. යම් කිසි දෙයක් ඔබ පිළිකුල් කරන තැන තියෙන්නේ පින්වත්නි කෙලෙස් සහගත පිළිකුල් භාවය කියන එකක් තියෙනවා. කෙලෙස් සහගත පිළිකුල් භාවය. අප්පිරියකම, එපා වෙච්චකම, කෙලෙස් සහගත හිත විසිරෙන පිළිකුල් කිරීම. එතන තියෙන්නේ ගැටීමක්, පටිගයක්, එතන තියෙන්නේ ද්වේෂයක්. ඒ කියන්නේ ඔබට මේ දවස්වල ලෙඩ කියන එක හොඳටම ලෙඩ නම්, gedara හොඳටම ප්‍රශ්න නම්, ණය තුරුස් පිරිලා නම් ජීවිතේ මහ පීඩනයක නම් ඉන්නේ පින්වත්නි ඒක හිතන හැම මොහොතකම ඔබේ හිතේ තියෙන ගැටීමක් පටිගයක් ඔබට නොතේරුණාට ජීවිතේ එපා වෙච්චකම ඇතුලේ තියෙන පටිගයක් ඒ කියන්නේ මම කල්ල කිරලා ඉන්න මට එපා වෙලා තියෙන්නේ කියන්නේ එතන තියෙන පටිගයක් අන්නේ පටිගයෙන් උපන්නේ ද්වේෂ සහගත චේතනා ද්වේෂ කියන්නේ තව කෙනෙක්ට බයින ගහන තරහ කියන එක විතරක් නෙමෙයි. මෙතන වතුර වීදුරු දෙකක් තියෙනවා නම් මේ වීදුරු දෙකේ මට ඕනේ අර වීදුරුව විතරයි අරක එපා මට. මට ওই වීදුරුව ඕනේ නැහැ. කියලා මම මේ වීදුරුව ප්‍රතික්ෂේප කරද්දී පින්වත්නි ඒක එන්න පුළුවන් පටිග කියන මානසිකත්වය ඇතුලේ. ඒ ප්‍රතික්ෂේප කිරීම. පටිගෙත් එක්ක එන්න පුළුවන් මේ වතුර වීදුරුව ගැන ගැටීමක්. ඒ ගැටිච්ච නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. එතන මිනිස්සු අර බෝධිය ළඟට ගිහිල්ලා මට මේ ඒ රාෂ්ටක එපා, මේ අපල එපා, මේ කරදර එපා කියන තැන ජීවිතේ අර තියෙන ගැටීම් සහගත පීඩනකාරී මානසිකත්වය ඇතුලේ ඔබ ඉන්නේ පටිගයක ගැටීමක. එතන තියෙන පින්වත්නි පිරිසිදු චේතනා නෙමේ, හරිය අපිරිසිදු චේතනා. ඔබේ මනස පිරිසිදු වෙන්න නම් ඔබ කරන්න ඕනේ මෙච්චරයි. සරලම කතාව මෙතෙක් කියපු කතාව ඉස්සෙල්ලා හිතට ගන්න මොකද්ද? අනේ බුදුහාඳුරෝ ජීවමාන වැඩලා. ඔන්න. එතෙන්දිම හිත එන්න ගන්නවා පිරිසිදු තැනට.
හැමදේම අමතක කරනවා. බුදුහාමුදුරුවොත් එක්ක ඒ වෙලාවේ වාසය කරන්නේ. පින්වත්නි බුදුහාමුදුරුවෝ ජීවමානව ඇත්තටම ඔබේ පන්සලට වැඩිය නම් ඔබට ජීවිතේ ප්‍රශ්න අමතක වෙන්නේ ඒ වෙලාවට. දැන් ඔයගොල්ලෝ හිතන්න චිත්‍රපටි බලන්න පිස්සුවෙන් වගේ ආස කරන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඔය මිනිසයාට ජීවිතේ හරියට ප්‍රශ්න කියමු. ගෙදර හරියට ණයතුරුස් ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ගේ ගමේ තියෙන පිට්ටනියට ෂෝ එකකට ශාරුක් ખાන් එනවලු ලබන මාසේ. දැන් ශාරුක් ખાන් ආපු වෙලාවට පින්වත්නි අර චිත්‍රපටි බලන්න ආස කරන මිනිස්සයා අතෙන්ට ගියාම එයාගේ තියෙන ණයයි අරකයි මේකයි මතක් වේද ශාරුක් ખાන් ළඟට ගියාම ඒකක්වත් මතක නැහැ. උඩ පැන පැන ශාරුක් ખાන්ව බලයි ෆොටෝ ගහයි. ශාරුක් ખાන් ළඟට ගිහිල්ලා අනේ මටත් මොනවා හරි මතක හිටින අත්සනක් හරි ගහලා දෙන්න ගියා. එයාට ණය මතක නැති වෙන පොඩි වෙලාවකට හරි. එයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්න ටික අමතක වෙනවා අර ශාරුක් ખાන් ළඟට ගියපු පොඩි වෙලාවට. පින්වත්නි ජීවමාන බුදුහාඳුරෝ ආවා කියන හැඟීමෙන් ඔබ බෝධිය ළඟට ගියොත් ඔබේ ඔය තියෙන හිතේ පීඩන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. අමතක වෙලා ඔබ බුදුගුණ සිහි කර කර පිරිත් කිය ඔබේ මනස තනිකර වැඩ කරන්න ගන්නවා අලෝභ අද්වේෂ අමෝහ කියන පිරිසිදු චේතනා. අන්නේ පිරිසිදු චේතනා ඇතුලේ පීඩාකාරී සිතුවිලි නෑ. එතකොට තමයි ආශිර්වාදය දෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි දෙවිවරු සතුටු වෙන්නේ. එතකොට තමයි ඔබේ ජීවිතයට පින්වත්නි ඇත්තටම ඔබ බලාපොරොත්තු වෙන සෞභාග්‍ය ලැබෙන්නේ. ඔය දැන් කරන කොඩි එල්ලගෙන අදෝනා තියාගෙන විලාප තියාගෙන අර මානසිකත්වයෙන් නිකන් ඍණාත්මකවම වැටිලා අඳුරු මනසකින් ගිහිල්ලා ඔය කරන පූජාව ඇතුලේ පින්වත්නි ජීවිතේ අඳුරක්ම මිසක් ආලෝකයක් බලාපොරොත්තු වෙන්න බෑ. බෝධින් වහන්සේ අද දවසේ අපිට ලැබුණේ කප්පරුකකට නෙමෙයි. අද වගේ දවසක අපිට බෝධින් වහන්සේ උතුම් සංඝමිත්තා තෙරණින් වහන්සේ දායාද කළේ පින්වත්නි ඔබට ඔය කොඩි එල්ලෙල්ලා පාට පාට මල් තියා හරිද පුලත් කොළ තියා තැඹිලි කොම්බ තියාගෙන ඒ දඟලන්න නෙමෙයි. සංඝමිත්තා තෙරණින් වහන්සේව දැනගෙන හිටියනම් ගේන එකකුත් නැහැ. මේ මිනිස්සු මේ වගේ දේවල් කරයි කියලා දන්නවනේ. හරිද? ඔබ බලන්න සංඝමිත්තා තෙරණින් වහන්සේ එක්ක ආවන කුල 18. ඔය කුල 18ෙම ආවේ බෝධින් වහන්සේගේ උපස්ථාන වලට. ඔතනින් කුල 3ක් තියෙනවා පින්වත්නි බෝධින් වහන්සේගේ මල් පූජාවට. පිච්ච මල් වවන්න වෙනම කුලයක් ඇවිත් තියෙනවා. මල් වවන්න. ඊට පස්සේ මල් ටික කඩලා බෝධින් වහන්සේට ගෙනියන එකට තව එක කුලයක් ඉඳලා තියෙනවා. ඒ මල් වලින් මාලා ගොතන්න වෙනම කුලයක් ඉඳලා තියෙනවා. කුල 18න් කුල 3ක් ඉඳලා තියෙනවා පිච්ච මල් වෙනුවෙන්. එදා පිච්ච උයන් වවලා තියෙනවා ඒ උතුම් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වෙනුවෙන්. මල් මාලා පිච්ච වලින් හදලා පූජා කරලා තියෙනවා. ඔය ඕගොල්ලන්ගේ අරාපලේ දුරු වේවා මේ අපලේ දුරු වේවා කියන කොඩි නෙමෙයි එල්ලලා තියෙන පින්වත්නි. භාග්‍යතුන් වහන්සේට ලස්සනට සරසපු පිච්ච මල් වැල් ඒ උන්වහන්සේට උපහාරයට මේ දැන් කරන්නේ ඕගොල්ලන්ගේ ඕනකමට. හරිද? ඕක ලැබෙනවයි කියන බෝධියක දැන් ඔය මිනිස්සු කියන්නේ එතන හරි ආස්කම් එතන හරියට හම්බ වෙනවා. එතෙන්ට තමයි වැඩියෙන් යන්නේ. අර කොතන හරි එහෙම නැත්තම් ඒ බෝධිය ළඟ වේලෙනවා. පූජා කරපු මල් සති ගණන් අස් කරන්නේ නැහැ. එතන හාස්කම් නැහැ. ඒතර ඔබට නිකන් හිතෙන්නේ නැද්ද? හාස්කම් තියෙන බුදුහාඳුර ළඟට වැඩියෙන් යනවා. හාස්කම් නැති බුදුහාඳුර දිහා හැරිලවත් බලන්නේ නැහැ. මිනිස්සුන්ට තියෙන බුදුහාඳුර කියන හැඟීමක් නෙමෙයිනේ පින්වත්නි. ශ්‍රීපාද යනකොටත් විනෝදෙට යන්න එපා. යන්න පියවරෙන් පියවර යන්න බුදුහාඳුරන්ගේ ළඟට ලං වෙනවා. ඔබ මතක් කරන්න එදා අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ඔය අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනයේ ගොඩනගන්න කලින් එතුමා සුදත්ත සිටුතුමා එතුමාට රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ ගැන හිච්ච දවසේ උන්වහන්සේගේ නම ඇහුණ හැටි ආලෝකයක් වෙලා රෑ කියන එක අමතක වෙලා ගියා බුදුහාඳුර ළඟට. ඒ යනකොට පින්වත්නි කනත්තක් ළඟින් යද්දී අර බුදුහාඳුර ගැන තීච්ච සතුටට ආලෝක වෙලා තීච්ච ආලෝකමත් ඒ මානසිකත්වයේ
එක පාට කනත්ත ළඟදී තිගැස්මකින් නැති වුණා. හරිද? මේ බුදුහාඳුර මුලින්ම හම්බෙන්න යන වතාව කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. බුදු ගුණ හිතනකොට මනස ආලෝකමත් වෙලා. කනත්ත ළඟින් යද්දි බයක් තැති ගැනීමක් අදටත් මිනිසුන්ට එනවනේ. දැන් මේ රාත්‍රියේ කියන කලවර වෙලාවේ සොහොන ළඟින් යනකොට එකපාරට සොහොන දකිනකොටම අර බුදු ගුණ හිත හිටපු එක අමතක වුණා. ආලෝකමත් වෙලා තීච්ච මානසිකත්වෙම බිඳිලා ගිහලා අඳුරු වුණා එකපාරට. එතකොට දෙවියෙක් කිව්වා දැන් ආපහු හැරෙන්න හදනකොට නෑ ඔබ යන පියවර බුදුහාඳුරෝ දකින්න යන පියවරේ වටිනාකම කොච්චරද කියලා දෙවියෙක් කිව්වට පස්සේ ආපහු ආලෝකමත් වුණා. පින්වත්නි ඔබ බෝධියක් ළඟට ගියාම අන්නේ ආලෝකමත් මනස හැදෙන විදියට බුදු ගුණ හිතන්න. පියවරෙන් පියවරේ යන්නේ අනේ මම භාග්‍යතුන් වහන්සේ ළඟට කියලා හිතන්න. ඔය රුවන්වැලි සෑය ළඟට යනකොට මම ඈතට පේනවනේ රුවන්වැලි සෑය. මං ඈත තියා දකිනකොට අපි එතෙන්ට යනකම් යන්නේ ඔන්න මේ අඩිය තියන්නේ බුදුහාමුදුර ළඟට තව පියවරක් ලඟ වුණා. ඊළඟට තව අඩියක් තියෙනකොට මම බුදුහාමුදුර ළඟට තව පියවරක් ලඟ වුණා. මේ බුදුහාමුදුර ළඟට යන්නේ ගඩොල් මේ ගොඩක් ළඟට නෙමෙයි. චෛත්‍යයක් ළඟට නෙමෙයි බුදුහාමුදුර ළඟට යන්නේ. මනසින් ගියාම පින්වත්නි පුදුම සැනසීමකින් ඒ ටික කරන්න පුළුවන්. හරින්ම ගෞරවයෙන් ඒ ටික කරන්න පුළුවන්. අන්න ඒ අයට ඔබට ආශිර්වාද ලැබෙයි. මං හිතනවා පාරිභෝගික වස්තුවේ ඉතිහාසය ඔබට කියලා දුන්නා. පාරිභෝගික වස්තුවක වන්දනාව හරියට අපි කරන්න ඕන විදිය සහ මේ වැරදි හදා ගන්න ඕන තැන පොයින්ට් එකක් තියෙනවා. එකම පොයින්ට් එක තමයි මේ අජීවී වස්තුවක් කියන මනස කඩන්න. ඒක කඩන්න. දැන් අපි පාරිභෝගික වස්තු නිසා ඉතුරුවා කියන්නේ කියන්නේ ඔය උද්දේශික වස්තු ගැන එහෙම. මන් දැකලා තියෙනවා ඒ දාන වලට ගියාම සමහර ලාවට බුදු පිළිම වහන්සේ ළඟ හඳුන් කූර ගහනවා. ඒ පිළිම වහන්සේටම පූජා කරපු බුද්ධ පූජාවේ කෙහෙල් ගෙඩිය හඳුන් කූර ගහනවා. එතන මේ දැන් ජීවමාන බුදුහාමුදුරන්ට නම් කෙහෙල් ගෙඩිය පූජා කරේ ඔබ ගහයිද හඳුන් කූරක් ඒකේ? මිනිස්සු මහ මොනවද කරන්නේ? එකම ප්‍රශ්නේ තියෙන්නේ ජීවමාන හැඟීම නැතිකම. ඒක හදාගන්න. ඔක්කොම හැදේ. එච්චරයි. පොනපොනා කිව්වේ පුනපුනා වෙන්න ඕන දේ නිසා. පුංචියට සරලව ගන්න එපා. මම මේ කියපු කාරණාව මීට පෙර දවසක මං කියා දීලා දේශනාවක මට බොහෝ දෙනෙක් පින් දීලා තියෙනවා. පස්සේ දුරකථන ඇමතුම් දීලා සයින්හන්ස එදා ගියපු තැනටම දැන් අපි යනකොට කවදාවත් නැති විදිහේ මානසිකත්වකින් සතුටින් වඳිනවා සයින්හන්ස එහෙම හිතාගෙන ගියාට පස්සේ කියලා. ඔබට මේ කියපු එක පුංචි නෑ කියලා තේරෙයි. ඒක කරන්න ගියාට පස්සේ කරලා බලන්න. පිරිසිදුව පිල්ලි වෙලකට ඔබ තියෙන පූජා භාණ්ඩත් පිරිසිදුයි, මනසත් පිරිසිදුයි, ඔක්කොම පිරිසිදුයි. එතකොට ඒ ස්ථානෙත් පිරිසිදුයි, පන්සලත් පිරිසිදුයි. ඔය දැන් තියෙන අපිරිසිදුකම් මොකක්වත් නෑ. එතකොට ඔබ හැම දෙනාගේම ජීවිතවලට තියෙන අබල දුබලකම් දුරු වෙන්නට මේ දේශනාව හේතු වේවා. ජීවිතේ තියෙන ප්‍රශ්න ගැටලු පීඩා වෙනුවෙන් නෙමෙයි ඔබ ආයුත්තේ. ඔබට අවංකව ඒ සියලු පූජාවන් කළොත් ඔබට අවංකවම දෙවිවරුත් සලකයි කියන තැනයි අපි මේ උතුම් අනුශාසනාව ඔබට සිද්ධ කළේ. අද ඒ උතුම් බෝධීන් වහන්සේ අපිට දායාද වෙච්ච උතුම් දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සිදු කළේ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපතීශ්වර බලංගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අමරපුර සිරි සද්ධර්ම වංශ නිකාය අනුනායක දුරන්දර අතිපූජනීය බලංගොඩ පියනන්ද අපේ අනුනායක මහා ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි net fm ශ්වේත පූජා පින්වත් මේ පින්බර කල්යාණ වූ වැඩසටහනේ උඳුවප් පොහෝ දින වැඩසටහනේ පින්වත්නි අද දායකත්වයේ දරන්නේ අනුරාධපුර සංඝමිත්තාරාමේ පින්වත් net ශ්‍රාවිකාවක්. ඇයගේ 60 වෙනි ජන්මදිනය නිමිත්තෙන් තිබෙන්නා වූ එකම සත් ප්‍රාර්ථනාව විදිහට ඇය හිතට අරගෙන තියෙනවා මිහිඳුල් රංශ සුදු පුතාට නිදුක් නිරෝගීව ධර්මයේ හැසිරෙන්න වීරිය ලැබේවා කියලා. ඒ වගේම ආරාමේ විසූ සුචින්තා මෙහෙණිය ප්‍රධාන සියලු මෙහෙණින් වහන්සේලාට පින් අනුමෝදන් කරන අරමුණ ඇති කරගෙන තියෙනවා.
බලන්න අපේ නෙත් ශ්‍රාවිකාව හැදිලා ඉන්න තැන ඇයි කියලා තියෙන්නේ මේ මිහිඳුල් රංශ කියන සුදු පුතාට නිදුක් නිරෝගීව ඇයිගේ තියෙන එකම අරමුණ මොකද්ද? ධර්මයේ හැසිරෙන්න වීරිය ලැබේවා. ඇයි දන්නවා ඒ ටික වුණාම ඒ දරුවා හරි පැත්තට යයි හරි අතට යයි කියලා. දරුවට කරන්න ඕන ආශිර්වාදේ හරියට කරලා තියෙන. එහෙමයි නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දැන්. නෙත් නාලිකාවේ ඒ පෙන්නන උතුම් මග පෙන්වීම නිරන්තරයෙන් ඔබට සැලසෙන නිසා පින්වත්නි ඔබේ තියෙන අබල දුබලකම් හදාගෙන අද මේ දායකත්වය දක්වන පින්වත් නෙත් ශ්‍රාවිකාව අපේ පින්වත් ශ්‍රීමති අම්මා අපි ඇයටත් ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ පින්වත් නායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන සිහිවෙච්ච නොවෙච්ච සියලු දෙනාටත් විශේෂයෙන්ම මේ පින්කම් සංවිධානය කරද්දී මේ බලංගොඩ ප්‍රදේශයේ කටයුතු වලදී අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට කූරගල ගොඩනගනකොට විශාල ශක්තියක් වෙන අපේ විජිතවංශ හාමුදුරුවොත් වැඩ සිටින මේ විහාරස්ථානයේ සිට සිදු කරපු මේ වැඩසටහනේදී අපේ හැම හාමුදුරුවන් වහන්සේ නමකටමත් ආශිර්වාද කරමින් නෙතෙෆෙම් ආයතනයේ අධිපතිතුමන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු ආගමික අංශයේ අපේ දර්ශන මහත්මයා සමීර මහත්මයා ඇතුළු ඒ වගේම ඉංජිනේරු අංශය සහ මේ සහභාගී වෙන සියලුම කාර්ය මණ්ඩලයේ දරුවන්ටත් ආශිර්වාද කරමින් අද මෙතෙන්ට සහභාගී වුණේ සහ නෙත් ඔස්සේ ශ්‍රවණය කරපු ලක්ෂ සංඛ්‍යාත සියලු දෙනාටත් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් දෙවියන්ටත් මේ සියලු පින් බලෙන් දෙලොව හිතසුව පිණිසම උතුම් නිවන පිණිසම සියලු පින් හේතු වෙත්වා. සියලු සසරගත මියගේ ඥාතියොත් පරලොව සැනසෙත්වා. පින්වත් ශ්‍රීමති අම්මගේ 60 වෙනි ජන්මදිනයේ ඇයටත් ආශිර්වාද කරමින් නිරෝගී සුවයෙන් ධර්මයේ හැසිරෙන්නටම මේ පින හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම අද මෙතන සහභාගී වෙන අපේ පින්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් කෙනෙක් ඇත්තටම එතුමා මේ හදවතින්ම කූරගල කටයුතු වලට බොහෝ උපකාර කරනවා. අපි ආශිර්වාද කරනවා ඔබතුමාට. ඒ වගේම බලංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමා ඊටාම මහත් ශක්තියක් දක්වනවා කූරගල කටයුතු ගොඩනගා. ඉතින් ඔබතුමන්ලාත් මේ ශාසනයට දක්වනේ දයාවට අපි ආදරේ ඉසෙනෙහසයි. ඒ හැම දෙයකටම ඔබ සියලු දෙනාටම හිතසුව පිණිස යහපත පිණිස සියලු දෙනාගේ සියලු පින් හේතු වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. අප සියලු දෙනා බෞද්ධයන් විදිහට යථාර්ථවාදී දහමක් අනුගමනය කරන පිරිසක් විදිහට ඒ දහමෙහි යථාර්ථය මෙනවින් අවබෝධ කරන්නට අද මෙම විහාරස්ථානයේ වෙත වැඩමකොට වදාළ ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ වන්දනීය පූජනීය වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමින් වහන්සේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. උන්වහන්සේ මදක් ගිලන්න වැඩ සිටින කාල සීමාවක් මේ. නමුත් අප කෙරෙහි අනුකම්පාවෙන් නෙත් FM රේඩියෝ කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේම කූරගල ගොඩනගෙන අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ තමයි මේ විහාරස්ථානයේ කෙරෙහි මූලික සම්බන්ධීකරණ කටයුතු කරේ. උන්වහන්සේගේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ නමක් විදිහටයි ඔබ සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් වහන්සේ වැඩම කළේ. උන්වහන්සේට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා. අවසානයේ උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධය ලබන්නට ධර්ම දේශනාව නම් මේ මහ පිනම හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. එමනම් උන්වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට නෙත් FM රේඩියෝ වෙනුවෙන් අපි ආරාධනා කරනවා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල සාලියෙල්ලාවල් මැද්දුන්ට ඒ වගේම බලංගොඩ ප්‍රාදේශීය ලේකම්තුමන්ට හේමන්ත බණ්ඩාර මහතාටත් ඒ වගේම වෙළඳ ව්‍යාපාරික ප්‍රියන්ත කුමාර අබේසිංහ මහතාටත් අපි ආරාධනා කරනවා. අපි සියලු දෙනා සාදුකාර දී ඒ පින් අනුමෝදන් කරගමු. අපි විරාමයක් ලබාගෙන සූදානම් ආශිර්වාද මහා ගෙතෙල් පහන් පූජාව සමග එක්වන්නට. උදවපුර පසළොස්වක පොහෝදා බලන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරස්ථානයේ සිට අපි සජීවීව ඔබ වෙත සමීප කරන නෙත් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනේ ගෙතෙල් පහන් පූජාව වෙනුවෙන් නැවතත් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි සූදානම. ආයුබෝවන්. ආයුබෝවන් භාෂිනී. සොළොස් කලාවන්ගෙන් සපිරුණු උඳුව පොහෝදා සඳ කෙමෙන් කෙමෙන් ගගනත බබලන මේ පින්බර රාත්‍රියේ
උදෑසන සිට පැවැත්වන ලද net FM ශ්වේත පූජා සජීවී පින්කම් මාලාවේ කෝට ප්‍රාප්තියට එළඹෙන මොහොත මුළු විශ්වයම ඒකාත්මික කොට ඒ විශ්ව ශක්තියේ අසිරිය ගිතෙල් පහන් දැල්ලකට මුසුකොට ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ හඬ සරින් සියුම් තත් කම්පනය කොට මහා විශ්ව ආශිර්වාද පූජාවක් ලබා දෙන්නට සූදානම් වන මොහොතේ උන්වහන්සේ මේ විහාරස්ථානයේ වෙනුවෙන් පිළිගෙන දැහැත් පිළිගන්වන්නට ඊයේ පස්වරුවේ net FM රේඩියෝවේ අපේ කණ්ඩායම මෙම විහාරස්ථානයට පැමිණි මොහොතේ පටන් අපේ සියලුම දුක් සැප බලමින් කටයුතු කරපු ප්‍රශාන්ත් ගුණරත්න මහත්මයාට අපි ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙනුවෙන් දැහැත් පිළිගන්වන්නට අපි සියලු දෙනා මහත් හඬින් සාදුකාරයක් ලබා දෙමු. ඒ ආරාධනය විහාරස්ථානයේ වෙනුවෙන් කරන බවට. මිනිපුර වැඩ සිටි මහා සමන් දෙවිඳුන් සිරිපා හිමේ මහා විමානයේ වෙත දැන් වැඩම කරවා සිටින්නේ. මේ උඳුවප්පුර පසළොස්වක පොහෝදා පටන් අමාමෑණී බුදු පියාණන් වහන්සේ මහා බුද්ධත්වය ලබාගත් බෝධිසත්වයන්න් වහන්සේ ඒ මහා බුද්ධත්වය ලබාගත් වෙසක් පුර පසළොස්වක පොහෝදා දක්වා මේ මහා සිරිපා කරුණාවට පසුබිම් සැකසෙනු භූමියේ සිටයි අද මේ මහා ආශිර්වාද පූජාව පවත්වනු ලබන්නේ. අපට විශ්වාසයි බලංගොඩ තුඹගොඩ මේ සුදර්ශන මහවිහෙර ඉහළ අහසේ අපමණ දෙවි දේවතාවුන් වැඩ සිට අප සියලු දෙනාට ආශිර්වාද සලසන අතරේ මහා පිරිපත රැසක් මැද ගෙවුණු 2021 වසරෙන් 2022 වසරට පිවිසෙන්නට තවත් දින කිහිපයක් තිබියදී මේ මහා ආශිර්වාදය මුළු රටටම මුළු ලෝකයටම ලැබී අප සුවපත් වේවා යන ප්‍රාර්ථනෙන් ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජා පවත්වන්නට নমස්කාර පූර්වක ආරාධනය අලව්ව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය ගණේකන්දේ චන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 නිතසන සිල් බුදු හිමිරුව දැකීමය ගතසන සිල්ල බුදු සමිඳුට වැඳීමය සිත සනසිල්ල බුදු හිමි ගුණ සිතීමය භවසනසිල්ල හිමිගත් මග ගැනීමය බුදු රාජානං වහන්සේ ළඟ මාර සීනා පැරදුනා
බුදුරජාණන් වහන්සේ ළඟ රුදුරු ඇත්තුද බිය වුණා බුදුරජාණන් වහන්සේ ළඟ දරුණු මිනිසුන් පිබිදුනා බුදුරජාණන් වහන්සේ ළඟ පියෝ පර සතු සුපිපුනා බුදුරජාණන් වහන්සේ ළඟ පියෝ පර සතු සුපිපුනා සාදු 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 බුදුබණ ආසන පින සසරේ ලැබුවේක කාටත් අමා නිවනට යන මග මේක උන්දෝ අප මහේ පුර පසලොසක දාක ජයසිරි මහාබෝ රජු වැඩම වූසේක ජයසිරි මහාබෝ රජු වැඩම වූසේක ධර්මාසෝක මහා නිරින්දුගේ දියනී අනුබුදු මිහිදු මා සමීදුන්ගේ නගනී මුළු සිරි ලකට සදහදියවර නගෝනී සිහිපත් කරමු සංගමිත නම මහා තෙරණී සිහිපත් කරමු සංගමිත නම් මහා තෙරණී සහන සාදන්නට මුළු හද මඩලට ඇසෙන විටදී සදහමුත්තේජා සමනොල කන්දෙන් ගලා බසිනවා සිරිපා පත්මයේ ගුණ ඕජා සිහිපත් කර භගවත් මගේ මොකැඳුරු
සුගත තථාගත මුනි රාජා ගිතෙල් මුසුව ඇතේ එලියක් වේදෙන කරමු තුන් පහනින් පූජා කරමු තුන් පහනින් පූජා සාදු 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 බලංගොඩ තුඹගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේ සිට අද මේ උඳු අප්පුර 15ක් පොහෝදා නෙත් FM සීත පූජා ආශිර්වාද මහා පින්කම් මාලාව උදෑසන පටන් සිදු කළ ඔබ මේ අසිරිමත් මහා පින්කම් මාලාවේ නිමාව දකින්න මොහොතේ මුළු මහත් විශ්වයටම සිත්පතන ආශිර්වාද ගිතෙල් ප්‍රදීපාලෝක මහා පූජාව හා ඒකාත්මික වන්නටයි සෝදානම් වන්නේ. තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති බලංගොඩ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ නිකායේ අනුනායක දුරන්දර අතිපූජ්‍ය අවසරයි බලංගොඩ පියනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සද්දි විහාරික අන්තිවාසික මහසඟරුවනින්ද නෙත් FM නාලිකාව සවන් දෙමින් වැඩ සිටින අප ශ්‍රාවක පූජනීය මහසඟරුවනින්ද සමාව අවසර ලැබේවා. සදහැවතුනි, අපි මෙතෙන් සිට අසීමාන්තික අප්‍රමාණ අනන්ත බුදුගුණ සිහිපත් කරමින් මේ ප්‍රදීපාලෝක පූජාව ආරම්භ කරමු. හැම දිනාටම සෙත සුවස දේවා, මුළු මහත් විශ්ව ධාතුවම සුවපත් වේවා කියන උදාාර සිතුවිල්ල සිත්ති දරාගෙන හැම දිනාම මා කිව්වහම හඬ නගා මේ විදිහට කියන්න. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ධම්ම ගුණ අනන්තයි ධම්ම ගුණ අනන්තයි ධම්ම ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත ධම්ම ගුණ බලයෙන් අනන්ත සංඝ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට
පැමිණිත්වා සාදු 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 රහසින්වත් පාවාක කිසි කාල නොවන ලද අපමණ දෙවෝ බඹුන් බැතියෙන් කරන පොද අරහං නං උතුම් ගුණසී කරමි සොඳ ඒ බුදු ගුණය බැතියෙන් වැඳ ගනිමු අද අරහං නම් බුදු ගුණ සීවේවා අරහං නම් ඒ බුදු ගුණයෙන් ලොව සැනසේවා අරහං මුනිදෝගේ සිරිපද ගාවා ගිතෙල් පහන් සීල පූජා වේවා සාදු 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 ගුරුපදේශක් නොමැතිව සම්බුදු වන්නේ එනිසයි දේව බඹුන් බැතියෙන් වැඳ ගන්නේ වජිරාසනේ බුදුන බුදු සමිඳුන්නේ සම්මා සම්බුද්ධ ගුණයට නාමදින්නේ සම්මා සම්බුදු ගුණ සීවේවා සම්බුදු ගුණයෙන් ලොව සැනසේවා සම්මා සම්බුදු සිරිපද ගාවා ගිතෙල් පහන් සීල පූජා වේවා සාදු 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 වජිරාසනී බෝධවිය සාතුටකි ඒක මහබෝධියෙන් බෝපත් සැලෙනාදාක කාටත් පෝජනීයයි
සිරියකේ මේක බුදුෙමි විඤ්ඤාචාරණ සම්පන්නෝ ඕනුසේක විඤ්ඤාචරණි ගුණසීවේවා විදුනන බලයෙන් ලොවසනසේවා විඤ්ඤාචරණ ගුණතේ මොනිගාවා ගිතෙල් පහන් සීල පූජා වේවා ගිතෙල් පහන් සීල පූජා වේවා සාදු 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 සිරිපා කමල මේ මාත තබන කොට ආසින් බිමට වැටුණාමිනි පාලිගෝ කැට සුගත ගෝනින් පිරේපොන් බුදු සාමිදෝහට වැන්දත් වාරක ලෝකෝ සනසීමක්ය මට සුගතෝ නමු බුදු ගුණ සේවේවා සුගතෝ ගුණයෙන් ලවසන සේවා සුගත මුනිදෝගේ සිරිපද ගාවා ගිතෙල් පහන් සිල පූජා වේවා ගිතෙල් පහන් සිල පූජා වේවා සාදු 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 දෙව්ලොවේ වැඩම කොට දෙසෝදම් අමාමි මනොලොවේ මිනිකිරෝල ලෝතුරු ස්වාමි ඒ සිරි මොවින් දෙසෝ සදහම අමාමි ලෝකවිදෝ ගුණදරෝ මුනි නමාමි ලෝකවිදෝ නම් ගුණසීවේවා ලෝකවිදෝ
ගුණයෙන් සැනසේවා ලෝකවිදෝ ගුණ ඇති මුනිගාවා ගිතෙල් පහන් සීල පූජා වේවා ගිතෙල් පහන් සීල පූජා වේවා සාදු 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 දමනය කල නොහැකි අයත් දමනය කල හන්දා නාලාගිරි නම ඒ ඇතු සිරිපායොග වන්දා සියලුම පවගනාදොර හිමියක මොහොතින් බින්දා අනුත්තරෝ ගුණ නම දෙමු දෑත නලල රන්දා අනුත්තරෝ බුදුගුණ සිවේවා පුරිස ධම්ම ගුණයෙන් සැනසේවා සාරති ගුණ පිරේ මුනි රජුගාවා ගෙතෙල් පහන් සීල පූජා වේවා ගෙතෙල් පහන් සීල පූජා වේවා සාදු 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 දෙවි මිනිසොන්ට ගෝරෝවර ලෙස දයාවනේ අසරණ ආයට සෙත් පැපුවා පපාසෙනී සත්තා දේවෝ මිනිස් ගුණ ඇතේ ස්වාමිනී ඔබේ පා වැඳ ගනිමි උඳුවප් පොහෝ දිනේ සත්තානං බුදු ගුණ සේවේවා දේව මිනිස් ගුණයෙන් සැනසේවා අංගීරස බුදු සමිඳුන් ගාවා ගෙතෙල් පහන් සීල පූජා වේවා
ගිතෙල් පහන් සිල පූජා වේවා සාදු 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 මෙවැනි මහා නරසිංහෙක් නං තුන් ලෝවේ කොයි තැනක ඇත්ද උතුම් කටහඬ ඇහුන සැනකින් සනසෝනා මහා වනය බැත්ද ඉතින් අපි අද යලිත් සිහි කොට තථාගත බුදු ගුණය බුද්ද සාදු සාදු පුදමි වන පස මලිං පෙරේ වතෝ සුන්ද ඉන්ද බුද්දෝ නම් බුදු ගුණ සීවේවා බුද්දෝ ගුණයෙන් ලොව සැනසේවා බුද්දෝ ගුණ පිරි මුනි රජෝගාවා ගිතෙල් පහන් සිල පූජා වේවා ගිතෙල් පහන් සිල පූජා වේවා සාදු 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 දෙතිස් මහා පුරුසාදී ලකෝනින් සමිදු පමනයි ලස්සන බලංනකෝ භගවත් පියාගේ දිලෙන සුදීලෙන ඇස් කොන තිතක් වාගේ ශ්වේත වර්ණයි රෝම කෝපය ඉස්සුනා වන්දේමි භගවා මහා මුනින්දා අමා මහා වැසි වස්සන අමා මහා වැහි වස්සන භගවානම් බුදු ගුණ සේවේවා භගවත් දහමින් ලොව සැනසේවා භගවත් මුනිදෝගේ සිරේ පද ගාවා ගිතෙල් පහන් සිල පූජා වේවා
ගිතෙල් පාහන් සිල පූජා වේවා සාදු 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 හැමදෙනාම කිව්වහම කියන්න පැතිරෙන ලොව තොල සාදහම් රීත්මයා පැතිරෙන ලොව තුල සාදහම් ඇසෝදානං හාද සුවපත් වෙත්මයා නිවන් මගට මහා පිනකොත් ඇත්මයා වන්දේමෝ වන්දිමෝ අපි සිරිපා පත්මයා තිලෝවාගහිමි සේරේ ලක ගමන පෙන්වා මොතක තමනගේ විමන වැසේ වාසසා මේ සිරිලක තෙමනා බුදුන් පොදන ලාදී දේව රාජ සෝමනා සුමනනි දෙවිඳුගේ සිත් කරුණාවයි සමනල කාඳු මුදෝ නේ කරුණාවයි සියලු අපල දොරෝ වෙන කරුණාවයි අප හැම දෙනාටම බුදු කරුණාවයි සියලු ග්‍රාදොස් අපල දොරවේ රටේ රට වැසේ සැමට සෙත් වී කරනම කටයුතුම ඉටුවී හැමෝටම සෙත් ලැබේවා දයාබර මව්පියන් ගුරුවරු තෙරවරුද හැම දෙනට සෙත් වී සියලු යහපත සදේවා ඔබේ හිස සිට පතුල දක්වා ඇති සියලු රෝග පීඩා දුරු වෙලා සිත සුව සදේවා මාරු දළදා වහන්සේගේ
උතුම් සිරි මහා බෝධි රජුගේ උතුම් බලමයි මයින් සැමටම සුඛී දීගා යුකෝ භව සුඛී දීගා යුකෝ භව සුඛී දීගා යුකෝ භව. පින්වත්නි, ඔබ හැමදෙනාම මේ උතුම් උඳුවප්පුර 15ක් පොහොදා net FM නාලිකාවේ ශ්වේත පූජා ආගමික වැඩසටහන් මාලාවෙහි නිමාව දකින මුළු මහත් ලොවටම සිත් පතන ආශිර්වාද ගිතෙල් ප්‍රදීපාලෝක මහා පූජාව හා ඒකාත්මික වුණේ. පින්වත් ඔබ හැමදෙනාටම මේ සත්‍යයනා කළ අනන්ත බුදු ගුණ සත්‍ය බලයෙන් නිදුක් භාවය, නිරෝග භාවය, සුවපත් භාවයම ලැබේවා. ලොව තුල රට තුල පැතිරී යන මේ වසංගත තත්ත්ව මග හැරිලා රටත් ලොවත් නිරෝගී සම්පන්න ලොවක් රටක් බවට පත් වේවා. ඔබ හැමදෙනාටම කාය බල, වීර්ය බල, යෝධ බල, ආයු බල ලැබේවායි මිත් සිතින් යුක්තව අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා තව දින කිහිපයකින් 2022 වසර අලුත් වසර උදා වෙනවා. ඒ උදා වෙන්නට හෝරා කිහිපයකට පෙර අපි ඔබ හැමදෙනාටම එහෙම නැත්නම් දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 8ට මේ වගේම ආශිර්වාද මහා පහම් පූජාව තුළින් net FM නාලිකාව ඔස්සේ මුළු මහත් රටටම අපි ආශිර්වාද කරනවා. 31 වෙනිදා රාත්‍රී 8 වෙනකොට ගිතිල් පහනක් සෝදානම් කරගෙන ඔබ නිවසේ සිටින හැමදෙනාම මේ මහා පූජාව හා ඒකාත්මිකව ලබන වසරට සෙතසුව සාධනයේ පිණිස ආශිර්වාද ලබා ගැනීම පිණිස ඒ මහා පූජාව හා එක්කාසු වෙන හැටියටත් සිහිපත් කරමින් මේ උතුම් අසිරිමත් උඳුවප්පුර 15ක් පොහොදා ඔබ හැමදෙනාටම සිත පතමින් අපේ නායක හාමුදුරුව ඇතුළු රටවාසී ලෝවාසී හැමට ආශිර්වාද කරමින් නැවතත් net FM නාලිකාව ඔස්සේ 31 වනදා රාත්‍රී 8ට ඔබේ යාලින්දී හමු වන අපේක්ෂාවෙන් ඔබට සිත පතන අපේක්ෂාවෙන් අදට මේ උතුම් පූජාව නිමා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. අද ආශිර්වාද ගිතෙල් පහන් පූජාව පැවැත්වූ අලව්ව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පඬිත අවසරයි ගණේකන්දේ චන්දරත්න ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට මේ විහාරස්ථානයේ දායක සභාවේ භාණ්ඩාගාරික රෝසකෝන් ගහවත් මහත්මියට ඒ වගේම නාගරික මන්ත්‍රී චන්ද්‍රලතා මහත්මියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අතරේ අද උදෑසන 6 පටන් net FM රේඩියෝවේ ශ්වේත පූජා පින්කම් මාලාව බලංගොඩ තුඹගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේ සිටයි සජීවීව පවත්වනු ලැබුවේ. එහිදී තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති බලංගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක ධුරන්දර අතිපූජනීය අවසරයි බලංගොඩ පියනන්ද අනුනා හිමියන් ඒ වගේම තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිවාසී බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ බටුගම්මන රියන්සිහලගේ වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සභාපති පූජ්‍යපාද ඉඹුල්පේ විජිතවංශ ස්වාමින් වහන්සේ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිවාසී බුලත්ගම ශ්‍රී රතනපාල මූර්ඛ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය රාසගල ධර්මමූර්ති ස්වාමින් වහන්සේ ඕලුගොන්තොට ශ්‍රී ගංගාරාම විහාරයේ නිට්ටඹුව සී සාරිපුත්ත විද්‍යාපීඨයේ උසස් අධ්‍යාපනය හදාරන පූජ්‍යපාද හඳගිරියේ සුගතරතන ස්වාමින් වහන්සේ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිවාසී හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන පූජ්‍ය මුත්තිට්ටුවේගම ධම්මවංශ ස්වාමින් වහන්සේ වගේම තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිවාසී පූජ්‍ය රණියගල ධම්මරති ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මේ විහාර වංශයේ වැඩවෙසෙන සියලුම ස්වාමින් වහන්සේටත් උදාසන සිට ධර්ම දේශනා සඳහා වැඩම කොට වදාළ අපේ නෙල්ලිගම
මීගල හාමුදුරුවන් නොතර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේට ඒ වගේම පූජ්‍ය බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේට පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේට පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට වගේම වන්දනීය පූජනීය ගණේකන්දේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තවත් බොහෝ කාලයක් සසුනේ වැඩ වෙසමින් මෙවැනි ශාසන කර්තව්‍යයන් කරන්නට උන්වහන්සේට ධෛර්ය සම්පන්න ශක්තිය ලැබේවා, බුදු සරණ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ පින්කමේ සමාප්තිය අපි සටහන් කරන්නේ අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේම මාස්ටර් ගයිඩ් ආයතනයේ පූර්ණ දායකත්වයෙන් පවත්වන ලබන කැලණිය තල්වත්ත ඒ සුදර්ශනරාම සුනන්දාරාම විහාරස්ථානයේ පවත්වන ලබන මහාමීනීය පින්කම් පිළිබඳ ඔබට සඳහන් කරමින් 31 වෙනිදා පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රියේ පටන් පසුදා අවුරුදු උදාව ලබන තුරුම ඒ මහා පින්කම net FM රේඩියෝ ඔස්සේ විකාශය කරන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ නිසා නිවසේ සිටින ඔබට ඒ මහා පින්කම සමග නව වසර ආරම්භන්නට කියන ආරාධනාවත් එක්කයි අපි සමුගන්නට සූදානම් වන්නේ. සතර පෙරුවේ සියලුම දායක කාරකාදීන්ට බොහෝම පින් අපිව බොහොම සෙනෙහසින් පිළිගෙන මේ විහාරස්ථානයේ සියලු කටයුතු වලට අපට සහයෝගය දැක්වුවාට සමුගන්නා මොහොතේ සටහන් කරන්නම් ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි net FM ඉංජිනේරු වංශය සමග දර්ශන බණ්ඩාරත් එක්ක සමුගන්න මම සමීර බණ්ඩාර වීරකෝන්. ඔබ සියලුම දෙනාට දලඳා හිමි රැකවරණයි. සියල් සතගේ දුක දුටුවේ